समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि අදත් අපේ සදහවත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධ පුතුන් මුහුණු පොත සමග සම්බන්ධ වෙන්නේ ටික වෙලාවක් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මයට අහුම්කම් දෙන්න. අද මේ උතුම් පින්කම සිද්ධ කර දෙන ලෙස අපට ආරාධනා කර සිටියා විශේෂයෙන්ම HD චන්ද්‍ර ජයලතා නෝන මහත්මිනිය නවෝත් දුෂ්මන්ත දේවසිරි නාරායන පුතණුවන් ගයානි රංගිකා දේවසිරි නාරායන දියණිය ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින පූර්ණිකා දේවසිරි නාරායන දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විශේෂයෙන්ම මේ පින්කමට අපිට සම්බන්ධීකරණය කරලා ඒ කටයුතු කළේ නවෝත් දුෂ්මන්ත පුතණුවන්ගේ බිරිඳ ටීනා ශිරානි දියණිය විසින් තමයි අපට කතා කරලා මේ උතුම් පින්කමට සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ. පින්කමේ ආරමුණු අතර තිබෙනවා දැනට වසරකට පෙර පරලෝ සැපත් KH දේවසිරි නාරායන ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීම. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ පදිංචි පූර්ණිකා දේවසිරි නාරායන දියණියට නිරෝගී දරු සම්පතක් අපේක්ෂා කිරීමත් ඒ වගේම අවුරුදු 3 වන උපන්දිනය යෙදෙන ඒ සෙහස් කෙමිඳු දින්සර පුතාගේ අනාගතයට ආශිර්වාද කිරීමත් මේ උතුම් පින්කමේ අරමුණු අතර තියෙනවා. ඒ වගේම ඔබ හැම දිනාටමත් ලංකාවාසීන්ට ලෝකවාසීන්ට ආශිර්වාද කිරීමත් මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු වෙනවා. අද පින්කම කරන පින්වත් පිරිස අපට විශේෂ ධර්ම මාතෘකාවකින් ධර්ම දේශනාව සිදු කර දෙන ලෙස ඉල්ලා සිටියා. එයත්ෝ අපට සිහිපත් කළේ විශේෂයෙන්ම සිත් පරම්පරාවේ ඇතිවන අවසන් සිත චුතිසිත කුසල සිතක් කර ගැනීම සඳහා මේ මොහොතේ සිට ධර්මය කුමන ආකාරයෙන්ද සිත පුහුණු කරගත යුත්තේ කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්නට කියලා. එතකොට අද ධර්ම දේශනාවේදී අපේ මාතෘකාව විදියට සරලව සාකච්ඡා කරන්නේ මේ ධර්ම කාරණය. අපි හැම කෙනෙක්ම දන්නවා තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි කෙලෙස් සහිත නම් නැවත භවයක අනිවාර්යෙන්ම උප්පත්තියක් ලබනවා. පුනර්භවයක් අපි සකසනවා. තණ්හාව, ද්වේෂය, මෝහය අපි මේ භවය තුලදී සම්පූර්ණයෙන්ම දුරු කරගත්තේ නැතොත් යම් කිසි කෙනෙකුට පුනර්භවයක් නැත්තම් ඒකට හේතුව ඒ තැනත්තා තාම උතුම් තත්වයකට පත්වීමේ ප්‍රතිඵලයක්. එනම් තමන් තුළ රාග, ද්වේෂ, මෝහ ආදී සසර ගොඩනගන ඒ ක්ලේශ ධර්මයන්, සංස්කාර ධර්මයන්
සම්පූර්ණයෙන්ම නිරෝධයට පත්වීම නිසා තමයි ඒ තත්ත්වයට තමන්ගේ හිත ගොඩ නැගීම නිසා තමයි යම් කිසි කෙනෙකුට මේ වෙනකොට ඊළඟ භවයක් නෑ කියලා සහතික කරන්නට පුළුවන් නම් සහතික කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙම නැති හැම කෙනෙක්ම නැවත භව එකක විතරක් නෙමේ කෙලෙස් තියෙන තාක්කල් උපදින්ට පුළුවන් භව ප්‍රමාණය අපි කාටවක්වත් කියලා වචනවලින් විස්තර කරලා නිමා කරන්නට පුළුවන් කමක් නැහැ. එච්චරට දීර්ඝ සංසාර චාරිකාවක තමයි අපි ගමන් කරමින් ඉන්නේ, හැසිරෙමින් ඉන්නේ. මේ එච්චරට දීර්ඝ සසරක තමයි අපි සැරිසරමින් ඉන්නේ කියලා කිව්වොතින් ඒක නිවැරදි. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවන්ගෙනුත් සමහර අය ඇහුවා ඔබ වහන්සේ මින්මතු භවයක් පනවනවද? ඔබ වහන්සේ මින්මතු භවයක් පනවන්නේ නැද්ද? ඒකේ භවයක් තියනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මම පනවනවා. ඒ වගේම මම කියනවා නෑ කියලා. ඉතින් ඒක හරි සංකීර්ණ උත්තරනේ. ආපු අයටත් හරි සංකීර්ණ වුණා. සමහරු නම් දොස් කිය ගියපු අවස්ථාවලුත් ත්‍රිපිටකේ තියෙනවා. එක වචනයක් කියන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එයට දීපු පිළිතුර තමයි මින්මතු ස්ථිරවම ආත්මයක් තියෙනවා කියලා කිව්වොත් එය ශාස්ත්‍රවාදී අදහසක්. මින්මතු භවයක් නැහැ කියලා කිව්වොත් ඒක උච්ඡේදවාදී අදහසක්. මම මින්මතු භවයක් තියෙනවා කියලා පනවනවා කාටද? කෙලෙස් සහිත තැනැත්තාට. තෘෂ්ණාවෙන් යුක්තයි නම්, ද්වේෂයෙන් යුක්තයි නම්, මෝහයෙන් යුක්තයි නම් එයටට භවයක් තියෙනවා. යම් කිසි කෙනෙක් තණ්හක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ, තෘෂ්ණාව, ද්වේෂය, මෝහය සම්පූර්ණයෙන්ම ඡය කරලා නම් නත්ති දහනි පුනබ්බවෝ. එතනින් පස්සේ ඒ අත්තට භවයක් නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් අපෙන් ඇහුවොත් පුනර්භවයක් තියනවද? අපිට ඔව් කියලා උත්තරයකුත් තියෙනවා, නැහැ කියලා උත්තරයකුත් තියෙනවා. අපි ඔව් කියනවා නම් අපි කියන්නේ හේතු තියනව නම් පුනර්භවයක් සැකසෙනවා. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලආයතනං, සලආයතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ. උපාදාන කරන තාක්කල් භවයක් සැකසෙනවා. උපාදාන තියෙන තාක්කල්, උපාදාන කරගන්න තාක්කල් භවයක් සැකසෙනවා. එතකොට ඔබට අවබෝධ වෙන්න ඕන බුදුදහමේ භවයක්, පුනර්භවයක් තියෙනවා කියලා කියන්නේ උපාදාන කරන සත්වයෙක් ඉන්න තාක්කල්. යම් කිසි කෙනෙක් උපාදාන ඇති කරගන්න තාක්කල්, යම් කිසි කෙනෙකුට තණ්හාව නැත්තම්, තණ්හාව නැති කෙනෙක් උපාදාන කරන්නේ. තෘෂ්ණාවක් ඇති වුණොත් නේ අපි උපාදානයක් හදාගන්නේ. තෘෂ්ණාව නැති කෙනෙක් නම් උපාදාන කිරීමක් නැහැ. දැඩිව බැඳීමක් වෙන්නේ නැහැ. දැඩිව බැඳීමක් නැත්තම් ඒ අත්තට භවයක් නැහැ. උපාදාන නිරෝධෝ භව නිරෝධා. උපාදානයේ නිරුද්ධ වෙච්ච ගමන් භවය නිරෝධයි. එතකොට මින්මතු භවයක් නැත්තම් නැත්තේ ඒ භවය සැකසෙන හේතු නැති නිසා. එතකොට මට මූලිකව ඔබට කියලා දෙන්න ඕන අදහස තමයි ඔබට තේරුම් කරන්න ඕන. අපි කෙලෙස් සහිත තාක්කල්
තණ්හාව, ද්වේෂය, මෝහය සහිත තාක්කල් අපිට පුනර්භවයක් තියෙනවා. අපි නැවත නැවතත් ඉපදෙනවා. නැවත නැවතත් මිය යනවා. පුනප්පුනං ජායති පුනප්පුනං මීයති. නැවත නැවත ඉපදී නැවත නැවත මිය යනවා. ඉපිද මැරේ යලි ඉපිදේ. ගීතේ කිව්වෙත් ඒක. පුනප්පුනං ජායති පුනප්පුනං මීයති. නැවත නැවත ඉපදෙයි. නැවත නැවත ඒ නිසාම මිය යනවා. මිය යන කෙනාට නැවත ඉපදෙන්ට හේතු සහිතනම් එයා උපදිනවා. එතකොට දැන් බෞද්ධයින්ගේ ප්‍රශ්නේ තමයි මේ අහපු ප්‍රශ්නය. බෞද්ධයෙකුට තියෙන ප්‍රශ්නයක්. අපි ආයෙත් භවයක උපදිනවා. ඒ කියන්නේ අපිට කෙලෙස් සහිතයි නම් අපි උපදිනවා. ඒක අපේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළිගන්න කාරණයක්. එතකොට අපිට එන ප්‍රශ්නේ ඊළඟ එක තමයි නේද? අපිට ඊළඟට එන ප්‍රශ්නේ තමයි එහෙනම් ඊළඟ භවය කොයි වගේ භවයක් වෙයිද? කොයි වගේ භවයක් වෙයිද? එතකොට අපිට තාම නිර්වුල්ව අපි මේ කාරණා ධර්මානුකූලව තේරුම් කර ගැනීම අවශ්‍යයි. කොයි වගේ වෙයිද අපේ භවය? අපි මේ භවය තුල ඉන්න අතරතුර කාලේ රැස් කරන්නේ දස අකුසල කර්මපතනං. දස අකුසල කර්මපතනං රැස් කරන්නේ මොනවද? ප්‍රාණඝාතය අකුසල කර්මපතයක්. අදත්තා දානය අකුසල කර්මපතයක්. ඊළඟට කාම මිත්‍යාචාරය අකුසල කර්මපතයක්. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. මේවට කියනවා මොනවද? දස අකුසල කර්මපත. එතකොට මේ දස අකුසල කර්මපතයක් රැස් කරලා නම් එතකොට එහෙනම් අපිට ලැබෙන්න ඕන ඊට සාපේක්ෂ අපි රැස් කරපු සංස්කාර ධර්ම අපුඤ්ඤාභි සංඛාරණ නේ. අපුඤ්ඤාභි සංඛාරණ. අපුඤ්ඤාභි සංඛාර නැත්තම් දස අකුසල කර්මපත ගැනනේ සඳහන් කරන්නේ. එතකොට අපි රැස් කරන සංස්කාර, අපි ගොඩනගන සංස්කාර ද්වේෂය මත පදනම් වෙච්චන. අභිජ්ජා මත පදනම් වෙච්ච, දැඩි ලෝභය මත පදනම් වෙච්චන, විසම ලෝභය මත, මිත්‍යා දෘෂ්ටිය මත පදනම් වෙච්චන. එතකොට එවැනි දරුණු අකුශල කර්ම පත සමග එකතු වෙච්ච ගොඩනැගිච්ච අපේ සංස්කාර නිසා අපිට යහපත් තැනකට ගිහිල්ලා පිළිසිඳ ගන්න අවශ්‍ය කරන විඥානයක් සැකසෙන්න විදියක් නැහැ. එතකොට අපේ විඥානය සැකසෙන්නේ අපි මේ වෙලාවේ ඇති කරගනු ලබන සංස්කාර ධර්මයන්ට සාපේක්ෂව. එතකොට තථාගත දේශනාවට අනුව අපුඤ්ඤාභි සංස්කාර නම් ඊට සාපේක්ෂ විඥාන ධාතුවක් තමයි ගොඩනැගෙන්නේ. හැබැයි අපි පුඤ්ඤාභි සංඛාර ගොඩනගනවන දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් පුඤ්ඤාභි සංඛාර ගොඩනගනවන. එතකොට අඛණ්ඩවම අපි ගොඩනගමින් ඉන්නේ පුඤ්ඤාභි සංඛාර නම් එතකොට අපේ විඥානය සැකසෙන්නේ ඒ පුඤ්ඤාභි සංඛාරවල හේතුඵල ධර්මයන් මතනේ, හේතු ප්‍රත්‍ය සම්බන්ධයෙන්. නැත්නම් ඒ පුඤ්ඤාභි සංඛාර තවත් විදිහට කිව්වොත් කුසල කර්ම, පුණ්‍ය කර්ම හේතු කොටගෙන, ඒ කියන්නේ ඒ කර්ම නිසා නම් අපේ විඥානය සැකසෙන්නේ, ඊට සාපේක්ෂවනේ අපේ ඊළඟ භවය තීරණය වෙන්නේ. ඒ හින්දා බුදුදහමට අනුව ඔබත් මමත් තමයි තම තමන්ගේ මේ ඊළඟ භවය ගොඩනගන, තීරණය කරන කෙනා.
අපේ භවය තීරණය කරන දෙවියෙක් නෑ ධර්මයට අනුව. බ්‍රහ්මයෙක් නෑ. වෙන ගුරුවරයෙක් නෑ. තීරකයෙක් නෑ. මේ සියල්ල අපි මත තමයි තීරණය වෙන්නේ. මේ සියල්ල අපි මත. අපි ගොඩනගන චිත්තචෛතසික ධර්ම මත තමයි තීරණය වෙන්නේ අපේ ඊළඟ භවය කොතනද කියලා. අපි ඊළඟට කොතන උපදීද? කොයි විදියට පවතීද? කොයි විදියට අපේ මරණය තීරණය වෙයිද? ඔක්කොම තීරණය වෙනවා. හින්දා මා ඔබට යෝජනා කරනවා ඊළඟ භවය යහපත් භවයක් බවට, උතුම් භවයක් බවට, උසස් භවයක් බවට පත් කරගන්නට තමන්ගේ හිත ගොඩනගා ගැනීමේ වගකීම තමන්ට තියෙන දෙයක්. බුදුහාමුදුරුවෝවත් අපේ භවය අපිට ගොඩනගලා දෙන්නේ. උන්වහන්සේ භවය ගොඩනගන්න කොහොමත් දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ භවය නැති කරන්නට, භව නිරෝධය ගැනනේ උන්වහන්සේගේ මූලික දේශනාව. හැබැයි භව නිරෝධය දක්වා හිත හදාගන්නට තරම් සූදානම් නැති කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීපු ධර්මය ප්‍රයෝජනෙට අරගෙන අඩුම සුගති භූමියක කාමාවචර වේවා, රූපාවචර වේවා, අරූපාවචර සුගති භූමියක උප්පත්තිය ලබන්නට තමන්ගේ භවය සකස ගන්න තමන්ට මැදිහත් වීමක් කරන්න පුළුවන්. තමන් තිරිසන් නිරය ප්‍රේත අසුර කියන සිව්වපායට නොවැටී ඉඳින්ට අවශ්‍ය කරන පුහුණුව නැත්නම් අවශ්‍ය කරන පරිසරය තමන්ටම ගොඩනගා ගන්නට පුළුවන්. ඒ අර අකුශල කර්මපත නැත්නම් අපුඤ්ඤාභි සංඛාර තමන් රැස් කරගන්නේ නැතුව ඉඳීමෙන්, නැත්නම් අපුඤ්ඤාභි සංඛාර රැස් වෙන ප්‍රමාණය අවම කරලා ඒ ප්‍රමාණය සුළු තත්වයකට පත් කරගෙන නැත්තම් නැත්තටම නැති කරගෙන පුළුවන් තරම් පුඤ්ඤාභි සංඛාර ඊළඟට අනෙන්ජාභි සංඛාර ධ්‍යාන සමාපatti. එතකොටනේ බ්‍රහ්ම තලවල උපදින්න අවශ්‍ය කරන පරිසරය හැදෙන්නේ. පුඤ්ඤාභි සංඛාර හෝ අනෙන්ජාභි සංඛාර ගොඩනගන්නට තමන්ගේ පැත්තෙන් තමන් වීර්යවන්ත වෙන එක. ආය භව ගමනක් ඕන නම්, සුගති භූමියක උප්පත්තිය ලබන්නට ඕන නම්, සුගති භූමියක උපදින දැන් කාමාවචර සුගතියක උපදින්නට අපේක්ෂා කරන කෙනෙක් කාමාවචර සුගතියක උපදින්නට අවශ්‍ය කරන කුසල් රැස් කර ගන්න ඕන. දන් දීම, සිල් ආරක්ෂා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ඔය දස පුණ්‍ය ක්‍රියාවලම උගන්වපු ඒ උතුම් පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කිරීම කාමාවචර සුගති භූමිවල උප්පත්තිය ලබන්නටත්, ඒ උප්පත්තිය ලබන භවවල බොහෝ සැප විපාක අත්විඳින්නටත් උපකාරවත් වෙන ආකාරය තමයි සද්ධර්මයේ අපට පෙන්වලා දීලා තියෙන්නේ. එනිසා අපිට අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම අපි තීරණය කරන්න ඕන. සුගති කාමාවචර සුගති භූමියක් තා එහෙනම් ඊට අදාළ හේතු සකසන්න ඕන. රූපාවචර සුගති භූමියක්ද ඊට අදාළ හේතු සකසන්න ඕන. අරූපාවචර සුගති භූමියක්ද ඊට අදාළ හේතු සකසන්න ඕන. කවුරු හරි කෙනෙක් පන්සිල් පද 5 විතරක් ආරක්ෂා කරන් ඉඳලා මා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින්න ඕනෑ කියලා ප්‍රාර්ථනා කරන එක ඒක හරියට
දාස්පෙතියා බීජ ටිකක් ඉහලා රෝසමල් කඩන්ඩ බලාගෙන ඉන්නව වගේ එක. කාට හරි රෝසමල් නෙලන්ට නම් ඕන ඊට අදාළ දේ තමයි පළ කරන්න ඕන. අපි කියමුකෝ රෝස ඉත්තක් පළ කර ගන්න ඕන. කවදා හරි රෝසමලක් නෙලන්ට. එහෙම නැතුව දාස්පෙතියා මල් ටිකක් අරගෙන මෝරපු ටිකක් ඒකේ අර තියෙන බීජ ටික වැපුරුවට අපිට රෝසමල් නෙලන්ට බෑ කවදාක. දාස්පෙතියා විතරයි. තමන් පන්සිල් පද 5 විතරක් ආරක්ෂා කරලා දානි ටිකක් විතරක් දීමෙන් එතකොට තමන්ගේ සීමාව තමන් අඳුන ගන්න ඕන. ධ්‍යාන සමාපatti වඩපු කෙනෙකුට ලැබෙන දේවල් මතක තියාගන්න. දානයක් දීපු කෙනෙකුට සිල්පද ටික ආරක්ෂා කරගත්තු කෙනෙකුට ඒ විදියටම ලැබෙන්න විදියක් නැහැ. මොකද හිත වඩපු විදියටයි ඊළඟ භවයේ සැකසෙන්නේ. හිත ගොඩ නගපු විදියටයි ඊළඟ භවයේ සැකසෙන්නේ. ඉතින්ලම තමන් තීරණය කරන්න ඕනේ තමන්ගේ පරමාර්ථය මොකක්ද කියලා. තමන්ගේ පරමාර්ථය මොකක්ද කියලා තීරණය කරගත්තම එතන ඉඳලා කෙනෙකුට පුළුවන් තමන්ගේ හිත වඩන්ට පටන් ගන්න. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ භවය නිමාවෙන්ට පෙර මට උතුම් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ කියලා. ඇත්තටම සුගතිය පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන් එතනින් අපිට. ඔබ සුගතියක උපදිනවා කියලා සහතික කරන්න පුළුවන් වෙන්නේ ධර්මයට අනුව. මේ මගේ හිතලු අනුව නෙමෙයි. මට ඕන විදියට කාටවත් සහතික ලියන්න බෑනේ ඔයා සුගතියට. ඔයා අපායට. මට ලියන්න බෑනේ සහතික. හැබැයි ධර්මයට අනුව තථාගතයන් වහන්සේ වදාළ දේශනාවලට අනුව යම්කිසි කෙනෙකු ඊළඟ භවවල නියත වශයෙන්ම සුගතිගාමී වෙන්න නම් ස්ථිරවම යා සුගතියේ උපදිනවා කියන එක සහතික කරන්ට නම් එතනතිය අනිවාර්යයෙන්ම සෝතාපන්න ඵලයටවත් පත් වෙලා ඉන්න ඕනේ. ඒ ගිහියා වේවා, පැවිද්දා වේවා, ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, වැඩිහිටියෙක් වේවා, ළමයෙක් වේවා, කවුරුන් හෝ සෝතාපන්න ඵලයට පත් වෙලා හිටියොත් තමයි ස්ථිරවම යා සුගතියක උපදිනවා කියලා කියන්න පුළුවන්. අම්බ ඇට උපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ අපිට අවධාරණය කළා. උන්වහන්සේ අම්බ ඇට 7ක් අම්බ ඇට ටිකක් අතේ තියාගෙන දවසක් භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, එම්බා මහණෙනි, නුඹලා කුමක්ද හිතන්නේ? මේ මිටේ තියෙන අඹ ඇටද වැඩි, මේ දඹදිව තියෙන අඹ ඇටද වැඩි? එතකොට හාමුදුරුවෝ සඳහන් කරා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ දඹදිව මොනතරම් අඹ ඇට තියෙනවද? ඔබ වහන්සේගේ මිටෙහි මොනතරම් සල්ප වූ අඹ ඇට ප්‍රමාණයක්ද තියෙන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ උපමා කරගෙන අවධාරණයක් කළා, පින්වත් මහණෙනි, සෝතාපන්න ඵලයට හෝ පත් නොවුණු කෙනෙකුගේ ඉපදෙන්න පුළුවන් ප්‍රමාණය මේ දඹදිව තලයේ තිබෙන අඹ ඇටවලට වඩා වැඩි වාර ගාණක් ඉපදෙන්න පුළුවන්. සෝතාපන්න ඵලයටවත් පත් වෙලා නැත්තම්. සෝතාපන්න ඵලයට පත් වුණොත් යම් කිසි කෙනෙක් උප්පත්තිය ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා උන්වහන්සේ තමන්ගේ මිටෙහි තිබුණු අඹ ඇට ටික පෙන්නවා. එහි කුඩා අඹ ඇට 7ක් තිබුණු බව ඒ දේශනාවේ සඳහන් වෙනවා. කිව්වේ 7 වතාවක් විතරයි. භව 7ක විතරයි. අතරතුරදී අනිවාර්යෙන්ම රහත් භාවයට පත් වෙලා පිරිනිවන් පාන එක ස්ථිර වශයෙන්ම සිද්ධ වෙනවා. ඔය රතන සූත්‍ර දේශනාවේ මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවේ ගාථා ධර්මයක ඔබට මතකයි.
නතේ බවං අට්ඨමං ආධියන්ති. අටවෙනි භවයක් නෑ කියලා. කාටද අටවෙනි භවයක් නැත්තේ? සෝතාපන්න උත්තමයාට. සෝතාපන්න උත්තමයාට. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕනේ අපි කොච්චර මොන විදියේ පින්කම් කරමින් හිත හැදුවත් හිත සැකසුවත් කාටවත් ස්ථිර සහතිකයක් ලියන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයා සුගති භූමියේමයි උපදින්නේ කියලා සෝතාපන්න වෙලා නැතිනම් ධර්මයට අනුව මොන තරම් ලොකු පින්කම් කරලා තිබුණා. හැබැයි දිගටම යහපත් දේවල් කරන කෙනෙකුට, දිගටම පින්කුසල් කරන කෙනෙකුට, දිගටම බලගතු පින්කම් වල නියැලී ඉන්න කෙනෙකුට විශාල අවස්ථාවක් තිබෙනවා තමන්ගේ චුතිචිත්තය තමන් මේ භවයෙන් නික්මෙනකොට පහළ වෙන අන්තිම සිත තාම පිරිසිදු සිතක් බවට පත් කර ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒකට පුරුදු කරගත යුතු දේවල් ටික මම කියලා දෙනවා. මට ඔබට කියලා දෙන්න ඕනේ. දැන් අපි ස්ථිරවම අනිවාර්යෙන්ම උපදින්නේ සුගති භූමිය කයි කියලා කියන්න නම් අපි සෝතාපන්න ඵලයටවත් පත් වෙලා ඉන්න ඕනෑ කියන එකයි මට අවධාරණයක් කරන්න ඕන ඔබට. සෝතාපන්න ඵලයටවත් පත් නොවුණු කෙනෙකුට මොන හේතුවක් නිසාවත් නියත නිශ්චිත ප්‍රකාශනයක් කරන්න බෑ. මගේ ඊළඟ භවය ගැන මට පොඩ්ඩක් බය නැහැ කියලා. මොකද හේතුව අපි කොච්චර යහපත් අය වුණත් අපි සෝතාපන්න ඵලයටපත් වෙලා නැත්තම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන තියෙනවා නම් ඒ තැනැත්තා, ඒ තැනැත්තිය, ඒ පැවිද්දා, ඒ ගිහියා අවස්ථාවක් පොඩ්ඩක්වත් නැතුව නෙමෙයි කොච්චර පින් කරගෙන හිටියත් දුගති භූමියක උපදින්න. අවස්ථාවක් නැතුව නෙමෙයි. හොඳට තේරුම් ගන්න. ඒකෙන් කියන්නේ මේ පින් කර ගියාට සුගතියේ උපදින්නේ නෑමයි කියලා කියන්නේ. ඒත් ස්ථිර සහතික නෑ. 99%ක්ම විය හැකි අඛණ්ඩව යම් කිසි කෙනෙක් පින් කුසල් කරමින් ඉන්නවා නම් 99%ක්ම එයා සුගති භූමියක උප්පත්තිය ලබන්න. මොකද එක අර සිතුවිලි එක සිතකින් ඊළඟ සිත ඒ විදියට එකක් හේතු කරගෙන අනික එක හේතු කරගෙන ඊළඟ හිත ඒ විදියටනේ මේ සිතුවිලි පරම්පරාව, චිත්තචෛතසික ධර්ම පරම්පරාව බිහි වෙන්නේ. ඒකේ එක ඒ චිත්තචෛතසික ධර්ම පරපුරේ එක සිතක්නේ චුතිසිත කියන්නේ. අපිට අවසාන වෙලාවේදී පහළ වෙන ඒ හිතනේ. එතකොට අපි අඛණ්ඩව ගොඩනගන්නේ ඒ ධර්ම පරම්පරාවක් නම් කුසලමය හේතු මුල් කරගත්ත චිත්තචෛතසික ධර්ම පරම්පරාවක් නම් අපි නිර්මාණය කරන්නේ අපිට ආරක්ෂාවක් තියෙනවා. ඒකනේ සෝතාපන්නවත් වෙලා නැත්තම් අඩුම ලොකු රැකවරණයක් ගැන අදහසක් හරි ඇති කරගන්න සිල් ටික ආරක්ෂා කරගන්න, දම්පැන් දෙන්න, මෛත්‍රී භාවනා ආදී භාවනාවක් දියුණු කරගන්න, බුදුගුණ භාවනාවවත් දියුණු කරගන්න. එහිම ධර්මයේ උපදෙස් අපිට ලබා දෙන්නේ
අර අච්චර දුරක් යාගන්න බැරි වුණොත් සෝතාපන්න වීම වැනි උතුම් ජයග්‍රහණයක් ආධ්‍යාත්මිකව අපිට අත්විඳින්න බැරි වුණොත් අපිට රැකවරණයක් හොයාගන්න බැරි වුණොත් එහෙම බැරි වෙනවා කියලා තැනක නෙවෙයි මේ කියන්නේ. බැරි වුණොත් රැකවරණයක් ඕන. දෙවෙනි උපක්‍රමයක් අපිට තියෙන්න ඕනේ ඊළඟට අපිට මොකද වෙන්නේ කියලා. අපේ පළවෙනි උපාය නම් පළවෙනි අරමුණ නම් පළවෙනි ආධ්‍යාසය නම් වෙන්න ඕන. මගේ අදහස මේ භවය තුලදීම තුම් මගපලලාභියෙක් වෙලා නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න එක. මේ සසරට බහිනවා කියන එක තව තවත් ඒක සරල නෑ. එහෙම කෙනෙක් හිතා මතාම මේ සසරට බහිනවා නම් ඒ අන් අය කෙරෙහි තියෙන ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය නිසාමයි. අපේ බෝධිසත්වයන් වහන්සේ දීපංකර පාදමූලයේදී සසරට එකතු වෙන්න තීරණයක් ගත්තේ. සසරට බහින්න තීරණයක් ගත්තේ මහා අන් අය ගැන ඇතිවෙච්ච දයානුකම්පාවකින්. බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝඝා මහභයා. මම අවබෝධයට පත්වෙමි, අන් අයටද අවබෝධයට පත්වන්නට උපකාර වෙමි. නැත්තම් මම අවබෝධයට පත්වී අන් අයටද අවබෝධ කරවමි. බුද්ධෝහං බෝධිස්සාමි තින්නෝහං තාරයිස්සාමි. මම එතර වෙමි, අනිත් අයද එතර කරවමි. අනිත් අයට එතර වෙන්න ශක්තියක් වෙනවා. එතකොට මේ ඒ තුල තියෙන ඉතාම ගැඹුරු පරාර්ථයක්. උන්වහන්සේ මේ සසරට එකතු වුණේම අපි වෙනුවෙන්. මොකද රහතන් වහන්සේ නමක් විදියට දීපංකර පාදමූලයේදීම රහත් භාවයට පත් වෙලා පිරිනිවන් පාන්ට ඒ ශාසනයේම එක්වේ අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයකට කලින් අවස්ථාව තිබුණා. ඒ අවස්ථාවත් අතහැරලා උන්වහන්සේ සසරට බැස්සේ අනන්ත දුක් විඳින්න වෙන බව දැන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රිය විප්‍රයෝග දුක, අප්‍රිය සංප්‍රයෝග දුක, කැමති දේ නොලැබීමේ දුක, අකමැති දේ එක්ක ඉන්ටවීමේ දුක, පංච උපාදානස්කන්ධය නිසා ඇතිවෙන සියලුම දුක්ඛ දෝමනස්යන් විඳින්ට වෙන බව සසරට බැස්සම ඉතාම හොඳින් තේරුම් අරගෙනයි උන්වහන්සේ නෑ ඒත් මම සසරට එකතු වෙලා මම බුද්ධත්වයට පත් වුණොත් එය මගේ සැනසීම විතරක් නෙමේ අන් අයටද සැනසීමට. මට එතර වෙන්න විතරක් නෙමේ අන් අයටද එතර වීමට. මට සුවපත් වෙන්න විතරක් නෙමේ අන් අයටද සුවපත් වෙන්න. ඒ උදාාර කැපවීමක් නේ. ඉතින් ඔබ හරේ මේ සසරට එකතු වෙන්න භවය සකස ගන්නට හිතනවා නම් ඒකේ අර්ථය මොකක්ද කියලා හිතන්න ඕන. ඇයි මම එහෙම කරන්නේ? කවුරු වෙනුවෙන්ද? ඉතින් ඔබට එහෙම දයාවක්, අනුකම්පාවක් සහිතව නම් ඒක කරන්නේ එක වෙනම කාරණයක්. ඒක ඔබේ පුද්ගලික කැමැත්ත. මොකද සමහර අයට තියෙන විශේෂ ප්‍රාර්ථනානේ. සමහර අයට මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරගන්න ඕන කියන ප්‍රාර්ථනාව නෑ. සමහර කෙනෙකුට යම් බුද්ධ ශාසනයක විශේෂ ශ්‍රාවකෙක් විදියට නිවන් දකින්න, විශේෂ ශ්‍රාවිකාවක් විදියට නිවන් දකින්න පාරමී තියෙනවානේ. සමහර අයට එහෙම පාරමී තියෙනවා. මං අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න ඕන, මං 80 මහ ශ්‍රාවකයින්ගෙන් කෙනෙක් වෙන්න ඕන. එහෙම හිතලා මේ සසරට එකතු වෙලා ඒ වෙනුවෙන් ඕන දුකක් විඳගෙන ඒ පාරමිතාව පුරන්ට කැමති මහා බලගතු ශ්‍රද්ධාවකුයි මහා බලගතු වීරියකුයි තියන අය ඉන්නවා. ඒ අතර ඉතින් සමහර අය ඉන්න පුළුවන් තමන් ආදරය කරන, තමන් කැමති, තමන් ප්‍රිය කරන අය වෙනුවෙන්
සසරට එකතු වෙන්න කැමති අය. මොකක්කෝ හේතුවකට. කොහොම වුණත් ඒ සසරට එකතු වෙනව නම් ඇයි Taman එකතු වෙන්නේ කියලා Tamanට අවබෝධයක් තියෙන්න ඕන. සුගතියක හරි භවය සැකසුවට භවය කියන්නේ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණන්නේ. භවය සැකසුවට පස්සේ වෙන්නේ උපදිනවා. ඉපදුනාට පස්සේ ජරා වයසට යනවා. ව්‍යාධි ලෙඩ වෙනවා. මරණයටපත් වෙනවා. දෙවියෙක් වුණත්, බ්‍රහ්මයෙක් වුණත්, මිනිසෙක් වුණත්, කවුරු වුණත්. එතකොට භවය සකසා ගන්න හිතන කෙනා ඊළඟ ප්‍රශ්න ටික තේරුම් ගන්නටත් ඕන. ඒක කොච්චර පිං සහිත මහා පින්සාර කුලයක ඉපදුනත් මනුෂ්‍ය භවයේ, මහා පින්සාර තැනක ඉපදුනත් මනුෂ්‍ය භවයේ සියල්ල අතාරින්න වෙනවා. සියල්ල අතාරින්න වෙනවා. ඒ සියල්ල එක දුකක් උරුම වෙලා තියෙනවා. ඒ නිසා අපි භවය සකසනකොට අපි තේරුම් ගන්න ඕන සෝතාපන්න ආදී ඵලයකටපත් නොවි භවය ගමන සකසද්දි භව ගමන අපිට ඒ භවයක් සැකසුවොත් විඳින්න වෙන දුක් ටික තියෙනවා. කාටවත් කියන්න බෑ සුගතියක ඉපදුනා නම් ප්‍රශ්න ඉවරයි කියලා. ඉතින් මේ ඉපදිලා ඉන්නේ සුගතියකනේ. ප්‍රශ්න ඉවර නැති හින්දානේ මේ දුක් විඳින්නේ. ප්‍රශ්න ඉවර නෑ. කාගේවත් එහෙම ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ සුගති භූමියක ඉපදුනා කියලා. සුගති භූමියක ඉපදුනාම ප්‍රශ්න ඉවර කරගන්න පරිසරය හම්බ වෙනවා. ඔන්න ලොකු රැකවරණයක්. සුගති භූමියක අපේ උප්පත්තිය ලැබුවොත් ප්‍රශ්න ඉවර කරගන්න පහසුකම් හම්බ වෙනවා. මොකද සුගති භූමියකදී තමයි අපිට සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂය හම්බෙන්නේ. සද්ධම්ම සවණං සද්ධර්මය හන්ට ලැබෙන්නේ. අන්න අපි පින් කරන එකේ තියෙන ප්‍රයෝජනේ. සිල් රැක්කොත් අකණ්ඩව දම්පැන් දීලා යහපත් ධර්ම පුරුදු කරලා අපි සුගති භූමියක උප්පත්තිය ලැබුවොත් එතනදී අපිට සත්පුරුෂ සමාගම හම්බ වෙනවා. සුගති භූමියකදී තමයි සත්පුරුෂ සමාගම මුණ ගැහෙන්නේ. ඒකනේ අපි කොයි පින්කම කරත් ඔය ඇත්තන්ට කියන්නේ. දැන් අපි ප්‍රාර්ථනා ගාථා කියමු. ගැන ඔබේ අරමුණ මොකක්ද කියලා මෙනෙහි කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කම හේතු කොටගෙන මා මේ බාල සමාගමෝ මට අනුවන අඥාන ඇසුරක් නොවේවා, අසත්පුරුෂ ඇසුරක් නොවේවා, සතන් සමාගමෝ හෝතු සත්පුරුෂ ඇසුරම ලැබේවා. කවද දක්වාද? යාව නිබ්බානපත්තිය. යම් දවසක නිවන් දකින්නමද ඒ තාක්කල් එතකොට ඔබ අවබෝධ කරගන්න ඕන අපිට සුගතියේදී ලැබෙන ලොකුම ලාභේ සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර සේවනය. සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර සේවනය ලැබුණු කෙනාට තමයි සද්ධර්මය ඇහෙන්නේ. සද්ධර්මය ඇසෙන්නේ. දැන් ඔයත්තන්ට සුගති භූමියක දැනටම ඉපදිලා ඉන්න නිසා මේ සුගති භූමිය තුල ගෙවන කාලය කොච්චරද කියලා දන්නේ නැති වුණත් ඒ ගෙවන කාලය තුල සත්පුරුෂ ඇසුර ලබා ගන්නටත් සද්ධර්ම ශ්‍රවණයටත් අවස්ථාව තියෙනවා. සත්පුරුෂ ඇසුර ලබා ගන්නටත් සද්ධර්ම ශ්‍රවණයටත් අවස්ථාව තියෙනවා. එතකොට මා ඔබට සිහි කරනවා අද ඒ ලාභ දෙකම ඔබට ලැබිලා තියෙනවා. මතු භවවල උපදිනව නම් ඔබ උප්පත්තිය ලබන්ට හිතන්න හරි ප්‍රාර්ථනා කරන්න හරි ඕන ඒ ලාභ දෙක ලැබෙන තැනක සත්පුරුෂ ඇසුරයි නැත්නම් කල්යාණ මිත්‍ර සම්පත්තියයි ඊළඟට සද්ධර්ම ශ්‍රවණයයි.
කල්යාණ මිත්‍ර සම්පත්තිය හෝ සත්පුරුෂ ඇසුර කියලා කියන්නේ අපි කරන ඕන එකකට හායි හූයි ගාන කෙනෙක් හම්බ වෙන එක නෙමෙයි. අපි කරන ඕන හොරමගඩියකට උල්පන්දන් දෙන, උඩගෙඩි දෙන, අපිට සපෝට් කරන, අපේ හොර ටික රැකගෙන ඉන්න එහෙම කෙනෙක් හොයාගන්න එක නෙමෙයි. එහෙම කෙනෙක් හොයාගන්නට මහා ලොකු පාරමී ඕනි නෑ. මේ සත්පුරුෂයා කියන්නේ, කල්යාණ මිත්‍රයා කියන්නේ නිධීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයවාදින් මේදාබින්නේ. නිදානයක් පෙන්නනවා වගේ අපිට අකුසලය මොකක්ද, කුසලය මොකක්ද, දුක මොකක්ද, දුකට හේතුව මොකක්ද, දුකින් නිවීම මොකක්ද, දුකින් නිවීමේ මඟ මොකක්ද කියලා දෙන කෙනාට තමයි සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා කියන්නේ. එවැනි සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ තමයි අපිට ඕනෑ කරන්නේ දුකින් නිදහස් වෙන්න. අපි වීරය කරලා සුගති භූමියක උපදිනවා නම් උපදින්න ඕන අන්න එවැනි කල්යාණ මිත්‍රයෝ, එවැනි සත්පුරුෂයෝ හම්බ වෙන තැනක. නැතුව හොඳට කන්න තියෙන තැනක ඉපදුනාටම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හොඳට ඇඳුම් පැළඳුම් තියෙන ලොකු යාන වාහන තියෙන තැනක ඉපදුනාට සසරේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ භවයේ ටික කාලයක් ප්‍රශ්න විසඳෙනවානේ. ඒ භවයේ ටික කාලයක් ප්‍රශ්න විසඳෙයි. සසර ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සසර ප්‍රශ්න විසඳ ගන්නට නම් අපට සත්පුරුෂයෝ හමු වෙන්නම ඕන. කල්යාණ මිත්‍රයෝ හමු වෙන්නම ඕන. යටත් පිරිසෙන් පවක් පිනක්, හොඳක් නරකක්, කුසලයක් අකුසලයක් පිළිගෙන ඒ පිළිබඳව අපිට මඟ පෙන්වන උතුම් අයගේ ඇසුරේවත් අපිට අපේ ජීවිතේ ගත කරන්නට හොඳ උප්පත්තියක් ලැබෙන්න ඕන. එවැනි උප්පත්තියක් ඒකත් අහම්බයක් විදියට ලැබෙන්නේ නැහැ. ඔබ සීලාදී ගුණ අඛණ්ඩව ආරක්ෂා කර ගන්න ඕන. දානාදී පින් කටයුතු අඛණ්ඩව ඔබ සිද්ධ කර ගන්න ඕන. කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය අඛණ්ඩව දියුණු කර ගන්න ඕන. ඒකවේ මේ තියෙන කුසල සිතුවිලි පරම්පරාව ඉස්සරහට ගෙනියන්න කියලා කියන්නේ. ඊළඟට සද්ධර්ම ශ්‍රවණය. හරි ඉහළම උතුම්ම දෙයක් දහම් ශ්‍රවණය කිරීම කියන එක අපේ භව ගමන සුගතිගාමී කරගන්න. අර උතුම් රහතන් වහන්සේලා දෙනමක්, ස්වාමීන් වහන්සේලා දෙනමක් එක ගල් ගුහාවක අභිධර්මය සජ්ජායනා කර කර ඉන්නවා. මේ ගල් ගුහාවේ ඉන්නවා කිරිවවුල 500ක්. හරිම මිහිරිව අභිධර්මය සජ්ජායනා කරමින් ඉන්න මේ ස්වාමීන් වහන්සේලාගේ හඬට ඇහුම්කම් දීගෙන හිටියා මේ කිරිවවුල 500ම. මිය ගියා. මිය ගිහිල්ලා ඒ භවයෙන් චුත වෙලා ඒ උතුම් අභිධර්ම දේශනාවට ඒ හඬට ඇහුම්කම් දීලා හිත එකග කරගෙන හිත ඒ මත පිහිටුවාගෙන ඉඳපු එකේ ආනිසංසෙට දිව්‍ය තලයක ඉපදුනා. ගෞතම බුද්ධ ශාසනයේ පහළ වෙනකන්, ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙනකන් ඒගොල්ලෝ අපායක් දැක්කෙවත් නෑ කියලානේ තියෙන්නේ. ඒ 500 දෙනා, මේ කිරිබවුල 500 දෙනාම ඉපදුනා දඹදිව. මිනිස්සයෝ වෙලා. අන්තිමට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උන්වහන්සේත් එක්කම හැසුරුණු 500 නමක් වෙච්ච මහරහතන් වහන්සේලා බවට පත් උනේ ඒ කිරිවවුලන් විදියට අර අභිධර්ම සජ්ජායනාවට ඇහුම්කම් දීලා දිව්‍ය තලයක ඉපදිලා එතනින් පස්සේ අපායක් ගැන දැක්කෙවත් නැතුව ඉඳලා ගෞතම බුදු සසුන තියෙන අවධියේදී මනුෂ්‍ය භවය ලබාගත් ඒ නිසාම සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග ආභිධම්මික ඒ ශිෂ්‍ය පරම්පරාව ආරම්භ කරපු ඒ උතුමන් වහන්සේලා, ඒ මහරහතන් වහන්සේලා 500. එතකොට ඒ අවස්ථාව හම්බුනේ කොතනින්ද? ධර්ම ශ්‍රවණේ. ආනිසංසනේ. ඒ අවස්ථාව හම්බුනේ ධර්ම ශ්‍රවණේ.
එතකොට ඔබ අවබෝධ කරගන්න ඕනේ පණහන එක ධර්ම ශ්‍රවණය කොච්චර ලොකු ආනිසංසයක්ද කියලා. මොන තරම් ඉහළ ආනිසංසයක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ එක්තරා පොකුණක් ගාව ලොකු විලක් ගාව ධර්ම දේශනා කරමින් හිටිය අපේ තථාගතයන් වහන්සේ. ගෞතම බුදුහාමුදුරුවෝ උන්වහන්සේ මනරම්ව මිහිරිව ධර්මයේ දේශනා කරද්දී ඒ විලේ ඉඳපු මණ්ඩුකෙක් මැඩියෙක් ඒ හඬට බොහොම ඕනකමින් හරීම සාවධානව අහුම්කන් දුන්නා ගොඩට ඇවිල්ලා. ඒ දේශනාවටම අහුම්කන් දිදී ඉන්නකොට බොහොම හිත ඒ මතම තියාගෙන අහුම්කන් දීගෙන ඉන්නකොට ගොපුළු කොළුවෙක් අර තමන් අරන් යන කෙවිත අරගෙන ඇවිල්ලා ඒ මණ්ඩුකයාගේ දැක්කේ නැතුව දන්නේ නැතුව හිස මතින්ම තිව්වා. තියලා ඒ කෙවිතට වාරු වෙලා එයා ඉඳගත්තා හෝ හිටගත්තා කියලා කියනවානේ. ඊට පස්සේ ඒ කෙවිතේ ඇනීම නිසා ඒ මැඩියා මිය ගිහිල්ලා තියෙනවා. ඒ මැඩියා මිය ගිහිල්ලා දිව්‍ය තලයක උපදිනවා මණ්ඩුක දිව්‍ය පුත්‍ර කියලා. එයා කල්පනා කරනවා ඉපදිලා කල්පනා කරනවා මම මේ වගේ දිව්‍ය ලෝකයක මේ වගේ භවයක ඉපදුනේ ඇයි කියලා. ඒ බණ කතාවට අනුව මම ඔබට කියන්න. ඇයි කොහොමද මං කරපු පින මොකක්ද කියලා. බලනකොට යාට ලැජ්ජ හිතෙනවා. තමන් පිනක් කරලා නෑ මහා ලොකු. අර තථාගතයන් වහන්සේගේ හඬට ඇහුම්කම් දීගෙන හිටියා විතරයි. එයා ඊළඟට එයාගේ දිව්‍යමය චක්ෂුෂයෙන් බලනවා ඒ තථාගතයන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. උන්වහන්සේ ඒ වෙනකොටත් ඒ පොකුණු තෙර අපියසම සද්ධර්මයේ දේශනා කරමින් ඉන්නවා. ඔහු මහා ආලෝකයක් මවාගෙන මහා ආලෝකයක් එක්ක භාග්‍යවතුන් වහන්සේ හමුවට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා මාගේ ශ්‍රීපතුල් වන්දනා කළේ කවුද? මාගේ පා වැන්දේ කවුද කියලා අහනවා. එතකොට කියනවා මම මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. ඔබ වහන්සේ නිසා මේ වගේ ලාභයක් මට ලැබුණා. ඔබ වහන්සේට වන්දනා කරපු වහන්සේගේ දේශනාව අහන් ඉදිද්දි මෙහෙම මම මැරුණා මේ මලකුණ මගේ මලකුණ කියලා අර මැරිච්ච ගෙම්බගේ මැඩියගේ මලකුණක් පෙන්නනවා. ඔබ වහන්සේ නිසා ලැබුණු ලාභය මම ඔබ වහන්සේ වැඳලා පින් කරගන්නයි ආවේ කියලා කිව්වම භාග්‍යවතුන් වහන්සේ උට ධර්මයේ දේශනා කරනවා. ඔහු සෝතාපන්න ඵලයටපත් වුණා කියලා ඒ මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාවේ තියෙන්නේ. අපි අවබෝධ කරගන්න ඕන දේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස කියන්නේ අපේ චුතිචිත්තය සකස ගන්නට සුගති භූමියකට පුදුම උපකාරයක් නේ. නේද? පුදුම උපකාරයක් ලැබෙන දෙයක්. පුදුම ප්‍රයෝජනයක් ලැබෙන දෙයක්. ඉඳ ධම්මහන්ට දැන් ධර්මයේ දුර්ලභ නෑනේ. අතීතයේ අපේ බණ කතාවල සඳහන් වෙනවා ශ්‍රී ලංකා ද්වීපයේ අතීතනේ ලංකාදීපයේ සීහල දීප කියලා කිව්වේ. ඉතින් ඒ අපේ රටේ අතීතයේ ධර්මය හරි දුර්ලභවයි තිබුණේ. ධර්ම දේශනා හරි දුර්ලභයි. මිනිස්සු සතියක් විතර රුවන්වැලි මහසෑයේ ඉරිදා දිනයේ දේශනාවක් තිබෙනව නම් ඒත් කලින් සඳුදා තමයි මිනිස්සු කරත්තවල නැගගෙන මේ දේශනා අහන්න පිටත් වෙලා යන්නේ. ඉතින් ඉරිදා රෑ එළි වෙනකන් රුවන්වැලි සෑමලුවේ බණ අහලා තවත් සතියක් මිනිස්සු පයින් ආවා කියලා අපේ පැරණි බණ කතාවල තියෙනවා. එච්චර දුර්ලභව තිබුණා. ධර්ම දේශනා දුර්ලභ යුග තිබිලා තියෙනවා. අද ඔබට ධර්ම දේශනා දුර්ලභ නැහැ. ධර්ම දේශනා දුර්ලභ නැහැ.
සද්ධර්මයේ දුර්ලභ නැහැ. කොච්චරනම් ස්වාමීන් වහන්සේලාගේ ඊටාම අර්ථාන්විත දේශනානේ. ඉපැරණි ස්වාමීන් වහන්සේලාගේ වජිරඥාන හාමුදුරුවන්ගේ, නාරද හාමුදුරුවන්ගේ, බලංගොඩ නායක හාමුදුරුවන්ගේ, රේරුකාණේ නාහිමියන්ගේ, ඊළඟට තව වැඩ හිටපු මඩිහේ පඤ්ඤාසීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු පැරණි උතුමන් වහන්සේලාගේ වටින ධර්ම දේශනා, පැරණි දේශනා මොන තරම්නම් YouTube එකේ අපි හෙව්වොත් අපිට අහන්න ලැබෙනවද? ඊළඟට මෑත කාලීනමනේ කොච්චරනම් මෑත කාලීනව අපවත් වෙච්ච සහ වර්තමානයේ වැඩ සිටින සායනාංශලගේ මොන තරම් ධර්ම දේශනා තියෙනවද? නා ඔබට යෝජනා කරන ඔබ ධර්මය අහන්න. කිනම් හෝ හාමුදුරු කෙනෙකුගේ බණ අකණ්ඩව අටුම දවසකට විනාඩි කීපයක් හරි විනාඩි 15ක් හරි අහන්න. ඊට වැඩි පුළුවන් නම් විශිෂ්ටයි නේ. අටුම පැයක්වත් වාඩි වෙලා ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් නම් විශිෂ්ටයි. ඒත් අවිවේකී ගිහි ජීවිතනේ විනාඩි 15ක් 20ක් හරි චූටි දෙයක් හරි අහන්න ඉගෙන ගන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න මහා ආනිසංස. ඥානය දියුණු වෙනවා, ගුණය දියුණු වෙනවා, හිත වැඩෙනවා, හිත පිරිසිදු වෙනවා. අර ගොඩනගන ඊළඟ භවය දක්වා, ඊළඟ භවයේ සකසන ඒ චුති චිත්තය ගොඩනගා ගන්නට ඔබට මොන තරම් ලාභයක් දෙයින් ලැබෙන්නේ? කෙනෙක් අහන්න පුළුවන් ඉතින් මේ ඔක්කොම ධර්මය අපිට දුකින් නිදහස් වෙන්නම මඟ පෙන්වනවද? ඉතින් මේ ඔක්කොම ඇත්තද? ත්‍රිපිටකය තුල භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට පිටින් යම්කිසි හාමුදුරු කෙනෙක් කරුණු කියනවා නම් මත ඒකේ සායනාංශේ කරන අකටයුත්තක් අයහපතක්. ඉතින් 99%ක්ම සායනාංශලා එහෙම ඉතින් කාටවත් නිවන් දකින්න එපා කියලා බණ කියන්නේ නැහනේ. දුකට දුක කියලා මිසක දුකට සැප කියලා කිසිම ආඳුරු කෙනෙක් දේශනා කරන්නේ නැහනේ. දුකට හේතුව තෘෂ්ණාව කියලා මිසක වෙන මොකක්වත් කියන්නේ නැහනේ නේද? තෘෂ්ණාව මුල් වෙලා තව කෙලෙස්නේ පෙන්වන්නේ දුකට හේතු ලෙස. නැතුව මේ දුකට හේතු ලෙස කාර් පෙන්නන හාඳුරලා නැහනේ. දුකට හේතු ලෙස මේ දේශපාලඥයෝ එම මොකක්වත් පෙන්වන්නේ නැහනේ. ධර්මයේ කියලා දෙනකොට හාමුදුරු කෙනෙක් සමාජ ප්‍රශ්නවල හේතු කියන්න පුළුවන්. නමුත් දුකට හේතු කියලා දෙනකොට පරමාර්ථ වශයෙන් පෙන්වන්නේ දුක ඇති කරන හේතු විතරනේ. කිසිම හාමුදුරු කෙනෙක් තෘෂ්ණාවෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිදහස් නොවි දුකින් නිදහස් වෙනවා කියලා දේශනා කරන්නේ නැහනේ. කොයි හාමුදුරුවෝද එහෙම දේශනා කරන්නේ? මම මේ මිනිස්සු ගැටෙනවනේ අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ කිය මම ඔය හැම හාමුදුරුවන්ගෙම දේශනා අහනවනේ. ඉතින් විස්තර කරන විලාස වෙනස් වෙන්න පුළුවන්. ගන්න උපමා රූපක වෙනස් වෙන්න පුළුවන්. තාම ගැඹුරුම කාරණා දේශනා කරන හාමුදුරුවලා ඉන්න පුළුවන්. සරලව තාම ගැඹුරු දේවල් කියලා දෙන සායනහන්සලා ඉන්න පුළුවන්. ඒක එක සායනහන්සලගේ විවිධත්වයනේ නේ. විවිධත්වය. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා, මා ඔබට මෙත්සිතින් යුක්තව සිහිපත් කරනවා, ඔබ ඊටාම මේ බුද්ධිමත්ව නේ, ඊටාම බුද්ධිමත්ව අවබෝධ කරගන්න උත්සාහ කරන්ට ඔබේ ජීවිතේ ඔබ ධර්ම ශ්‍රවණය කිරීම කියන එක ඔබේ පුහුණුවේ කොටසක් කරගන්න. ඔබේ පුහුණුවේ කොටසක් කරගන්න ධර්ම ශ්‍රවණය කිරීම. ඒක අත්‍යවශ්‍යයි. මොකද සුගති භූමියක උප්පත්තිය ලබන්නට බොහෝම උපකාරවත් වෙනවා. ඔබේ ඊළඟ භවය යහපත් භවයක් බවට පත් කරගන්නට මහෝපකාරී වෙනවා. ඔබ සද්ධර්ම ශ්‍රවණයත් සත්පුරුෂ ඇසුරත් අඛණ්ඩව පවත්ව ගන්න එක. හැබැයි ඉතුරු ටික කාගේ අතේද තියෙන්නේ? ඉතුරු ටික තියෙන්නේ තමන්ගේ අතේ. මොකක්ද?
යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කිරීම කියන එක ඒක තමන්ගේ අතේ තියෙන එක. ඒක කිසිවෙකුට ධර්මයේ දේශනා කරන්නට පුළුවන් වුණාට ඒ සද්ධර්මය තථාගත දේශනාවට අනුව තමන්ගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් එක්ක නුවණින් මනසිකාර කිරීම මෙනෙහි කිරීම නැවත නැවතත් මතක් කර මෙනෙහි කර බැලීම කියන එක ඒක වෙන කාටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමන් කරගන්න ඕන දෙයක්. ඊළඟට ඒ තමන් ශ්‍රවණය කරන ධර්මයට අනුව තමන් අවබෝධ කරගන්න ධර්මයට අනුව අනිත්‍ය දේ අනිත්‍ය ලෙස දකිමින් දුක දේ දුක ලෙස දකිමින් නේද? අනාත්ම දේ අනාත්ම ලෙස දකිමින් තමන් අඛණ්ඩව ධර්මානුධර්ම ප්‍රතිපදාවක නියැලෙන එක නේද? අඛණ්ඩව ධර්මානුධර්ම ප්‍රතිපත්තියක නියැලෙන එක ඒ ප්‍රතිපදාවේ මාර්ගයේ ගමන් කරන එක තමන්ට අයිති දෙයක්. ඔන්න ඔය කරුණු 4 සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාවනේ. මේ අංග 4 කවුරු හරි කෙනෙක් අඛණ්ඩව දියුණු කරගෙන යනවා නම් මා ඔබට සිහිපත් කරනවා මා විශ්වාස කරගෙන ඉන්න දේ තමයි තථාගත දේශනාවට අනුව මේ උතුම් අංග 4 ප්‍රගුණ කරන කෙනෙකුට ඊළඟ භවය සුගතිගාමී කරගන්නට විතරක් නෙමෙයි මේ භවය නිමා වෙනකොට සෝතාපන්න ආදී උතුම් මාර්ගඵලයකටම පත්වෙන්න අවශ්‍ය කරන පරිසරය අපිම හදාගත්තා වෙනවා. පසුබිම හදාගත්තා වෙනවා. මම යෝජනා කරන්නේ මේ අංග පුහුණු කරන්න. මේ අංග පුහුණු වෙද්දී ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕන. සීලය දියුණු කරගන්න ඕන. ශ්‍රුතය දියුණු කරගන්න ඕන. ඡාග දියුණු කරගන්න ඕන. ප්‍රඥාව දියුණු කරගන්න ඕන. මේ අංග 5 අර ධර්ම කරුණුනේ අර ධර්ම කරුණු මේ ඔබ මේ හොඳට නේ ප්‍රගුණ කරගෙන යනකොට අර සත්පුරුෂ ඇසුර කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය ධර්මානුධර්ම ප්‍රතිපදාව යෝනිසෝ මනසිකාරය තුල ඉන්නකොට ඔබ තුල ශ්‍රද්ධාව වැඩෙනවා සීලය තව තවත් වැඩෙනවා ශ්‍රුතය තව තවත් සද්ධර්ම ශ්‍රවණයට ඔබ පුහුණු වෙනවා ඊළඟට ඡාග අතහැරීම දීම පරිත්‍යාගය දානය ප්‍රගුණ කරනවා ඊළඟට වටිනම දේ ඔබ ප්‍රඥාව දියුණු කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්ට පටන් ගන්නවා අවබෝධ කරන්ට පටන් ගන්නවා අන්න එතනදී ඔබට ඊළඟ භවය ගොඩනගන ඒ ඊටාම වටින සුගති භූමියක උපදින්ට විතරක් නෙමෙයි මේ භව ගමන නිමා කරන්ට අටුම පදනම හදා ගනිමින් සම්මා දිට්ඨික භාවය තුල තහවුරු වෙමින් උතුම් සෝතාපන්නාදී මාර්ගඵලයකට මේ භවයේ නිමා වෙනකොට පත්වෙන්ට අවශ්‍ය කරන පරිසරය සකස ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා වීර්ය කරන්ට කියලා මා ඔබට මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා. ඉතින් අද දවසේ මේ සද්ධර්ම දේශනාව ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අහුම්කම් දුන්නා. විශේෂයෙන්ම ඒ දායකත්වයේ ගත්ත ඇත්තෝ අපෙන් විමසා සිටිය ප්‍රශ්නෙට තමයි මෙච්චර වෙලා දීර්ඝ පිළිතුරක් ලබා දුන්නේ. මොකක්ද ඇත්තෝ අහපු ප්‍රශ්නය? මේ තියෙන කුසල සිතුවිලි පරම්පරාව චුති චිත්තය දක්වාම ගෙනියන්න අපි මොකද කරන්න ඕනේ කියලා තමයි ප්‍රශ්නය ඇහුවේ. කරන්න ඕනේ දේ තමයි අඛණ්ඩව සත්පුරුෂ ඇසුරත්, කල්යාණ මිත්‍ර සේවනයත්, සද්ධර්ම ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවත් අඛණ්ඩව ප්‍රගුණ කරන්නට.
ඒ ප්‍රගුණ කිරීම තුළ ඔබ තුළ දියුණු වෙන්න ඕන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ඡාගය, ප්‍රඥාව. දිගු කාලයක් යම් පැත්තකට හැරිලා තියෙන ගහක් වැටෙන වෙලාවක, ගැලවෙන වෙලාවක වැටෙන්නේ ඒ පැත්තටම වගේ. දිගු කාලයක් ඔබේ හිත හරවපු පැත්තටම, බර කරපු පැත්තටම, නැඹුරු කරපු පැත්තටම ඔබ වැටෙන එක නැත්තම් ඔබේ භවය ඒ අනුවම සැකසෙන එක කාටවත් නවත්තන්න බෑ. ඔබ නිවැරදිව, නිර්වුල්ව ඒ මාර්ගය ප්‍රගුණ කර ගැනීමයි කළ යුතු වන්නේ. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් අද කරපු තුන් පින්කමෙන් රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද දවසේ පින්කමේ දායකත්වය ගත්තු ඇත්තන් නම් මියගිය වසරකට පෙර මියගිය කේච් දේවසිරි නාරායන ආදරණීය පියාණන් වහන්සේට ඒ දරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ දරුවන්ගේ ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට පින් අනුමෝදන් කර සිටිනවා. ඒ වගේම බණ අහපු ඔබ නමින් මියගිය ඥාතීන්ටත් සෙසු මේ ඇත්තන් නමින් මව් පරම්පරාවේ, පිය පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කර සිටිනවා. ඒ සියලුම ඥාතිවරු මේ පින් අත් කර ගනිත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. අපේ ඥාතිවරු සියලුම දෙනා මියගිය ඇත්තෝ සසර ගමනේ උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන උතුම් නිවනම අවබෝධ කරත්වා. KH දේවසිරි නාරායන පියාණන් ඇතුළු සියලු මියගිය නෑයෝ නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සියලුම දෙවියෝ මේ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින පූර්ණිකා දේවසිරි නාරායන ඒ මියගිය පියාගේ දුවෙක්, ඒ දුවට නිරෝගී වාසනාවන්ත දරු සම්පත් ලැබීම පිණිස දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. තුන්වන ජන්මදිනය සමරන 11 වෙනි මාසේ 18 වෙනිදා ඒ සෙහස් කෙමිඳු දින්සර පුතාටත් අනාගතය වාසනාවන්ත කර ගන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ චන්ද්‍රා ජයලතා මාතාව ඇතුළු කොට ඒ පවුලේ දුවා දරුවන්ට, ඒ වගේම පවුලට එකතු වෙච්ච දියණිය ටීනා ශිරානි දියණිය ඇතුළු ඒ පින්කමට සම්බන්ධ වුණු හැම දෙනාටම, බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ට, ලංකාවාසීන්ට, ලෝකවාසීන්ට වගේම අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, පුජි සුගත සෙනසුන, කංසායි සුගත භාවනා මධ්‍යස්ථානය ඇතුළු මේ පුණ්‍ය භූමීන්හි ආධිපත්‍ය ඔබවන අපේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට, අපේ සහෝදර හම්දුරුවෝ මා සමග මේ සේනාසනේ කනගවා භාවනා මධ්‍යස්ථානයේ සේනාසනාධිකාරීන් වහන්සේ වශයෙන් වැඩ සිටින අපේ සද්ධාවාස ස්වාමීන් වහන්සේට අම්පිටියේ ඇතුළු කොට මහා සංඝරත්නයටත් ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපත, සෙත සාන්තිය උදා වේවා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේම ඇසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින්කමද පාරමිතාවක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂ ආරාධනයක් තිබෙනවා. ඒ ජපානයේ කන්සායි පළාතේ කියතෝ, කෝබේ, නරා, ඔසකා ආදී දිස්ත්‍රික්කවල ජීවත් වෙන පින්වත් පිරිසට අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේ අපේ පූජනීය හුරුළුනිකවැවේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙවර වස් ශික්ෂාපදයේ සමාදන් වෙලා වැඩ සිටියේ කියතෝවල පිහිටා තිබෙන කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේ. ඉතින් උන්වහන්සේගේ ඒ සේනාසනය තුල සිද්ධ කෙරෙන උතුම් කටින චීවර පූජාව ලබන සෙනසුරාදා සන්ධ්‍යා යාමේ සහ ඉරිදා දහවල සිද්ධ කෙරෙනවා.
ඉතින් ඔබ හැමදෙනාටමත් කන්සායි පළාතේ ජීවත් වෙන අයට නැත්නම් අනිත් අයට ගොඩාක් දුරයි කිලෝමීටර 4500ක් දුර යන්න වෙනවා ටෝකියෝ ආදී පළාත්වල අයට ඒ ඇත්තන්ට නෙවෙයි. නමුත් ඒ කන්සායි පළාතේ ජීවත් වෙන අපේ බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ට අපි ආරාධනා කර සිටිනවා 13 වෙනිදා සන්ධ්‍යා යාමේ 14 වෙනිදා ඉරිදා දවසේ සෙනසුරාදා සහ ඉරිදා මේ උදා වෙන ඒ උතුම් කඨින චීවර පූජාව තිබෙනවා. ඒ සඳහා ඔබ සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම අපි බුද්ධ පුතුන් ඔස්සේත් විශේෂ අවස්ථාවන් ඒ උතුම් කඨින චීවර පූජාවෙත් විකාශනය කරන්නට අපේක්ෂා කරනවා. ඉතින් ඔබට ඒ පින්කමටත් ආරාධනා කරමින් අද සිත කරගත්ත පින් කුසල් නිවන පිණිසම පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.